ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා රමණිද සිල්වා මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් එතුමියගේ ස්වාමි පුරුෂයා වන ජයේන්ද්‍රද සිල්වා මහතා ඇතුළු දරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් සැප්තැම්බර් මාස 27 වන දිනට යෙදෙන 75 වන ජන්මදිනයේ යෙදෙන රමණිද සිල්වා මහත්මියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. සියලු දෙනාගේ දහම් ඇසපෑදී මෙම භවයේදීම සසර දුක් කෙලවර කර ගැනීමට මේ පුණ්‍ය කුසල් හේතු වේවා. අති ගෞරවනීය දේශකයාණන් වහන්සේ දායකත්වයේ දරූ පිරිසට මෙම ධර්ම මාර්ගය ඉතා හොඳින් වටහා දී සැනසීමට පත් කළ අතර උන්වහන්සේට මෙම අත්භවයේදීම අති උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වේවා. දෙපාර්ශවයේම මියගිය පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු මියගිය සියලු රණවිරුවන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භව ගමන සුඛී සුවපත් භාවයට පත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කුමෝ වංගානි සකේ කපාලේ සමෝදහං භික්ඛු මනෝ විතක්ඛේ අනිසිතෝ අඤ්ඤ මහෙට්ඨයානෝ පරිනිබ්බුතෝ න උපවදෙය්‍ය කංචීති. ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්වතුනි, ධර්මදේශනා කිරීම යනු සවන් දෙන්නන්ගේ අවබෝධය පුළුල් කිරීම. ඇතැම් විට පැවිද්දන්ට කියන බණ ගිහියන්ට කියනවා කියන චෝදනාවක් පවා ඉස්සර තිබුණා. තථාගතයන් වහන්සේ ගිහියන්ට තම ධර්ම දේශනා කළේ. උන් බණ තේරුණාය තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බවට පත් වුණේ. ඊට පස්සේ ඒ තැන්වල ඉඳලා ඒක අනුගමනය කළා. නගරෝපම සූත්‍රයේ දේශනා කරන තථාගතයන් වහන්සේ වදාහරන්නේ වනාන්තරගත වුණ නගරය හොයාගත්ත වැද්දා හංගන්න නැතුව රජතුමාට කියලා නගරයක් ඉදි කෙරෙව්වා වගේ තමන් සමාජයට ඇවිදින් මේ තමන් ගිය මග යන්න කියලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසටම දේශනා කළයි කියන එක. ඒ අනුව ගිහියන්ට කියන බණ කියන එකේ තේරුම පෘථග්ජන පුද්ගලයින්ට පින්පව් හඳුනාගෙන පවෙන් නිවත් වී ජීවත් වෙන එක. ඒක මෙලෝ පරලෝ යහපත සලසා ගන්න එක. නමුත් බුදු සමය කියලා මම දකින්නේ පෘථග්ජන සමාජයේ 100% ස්ථාපිත වීම නෙමෙයි. පෘථග්ජනයින් අතර ආර්ය පුද්ගලයන් නැති වෙන්න වෙනවා. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. පොකුණේ මල් වන තරම් තියෙනවා. නමුත් පිපෙන්න සුදුසු ඒවා ඉරුවිලිය වැටෙනවම පිපෙනවා. අනිත්ත මෝරන්නේ ඉරුවිලිය වැටිලා. අනේ වගේ මේ කල්යාණ මිත්‍ර සේවනීය සද්ධර්ම ශ්‍රවණීය කියන කාරණා දෙක මලක් මෝරන්නට ඉරුවිලිය උදව් වෙනවා වගේ Tamanගේ ප්‍රඥාව මෝරායන ක්‍රමයක්. ඒ අනුව වත්මන් සමාජය තුළ සෑහෙන පිරිසක් පූජනීය මහා සංඝරත්නය තුළ වගේම පැවිදි සමාජය තුළ ගෞතම බුදුන් වහන්සේගේ දහමේ පිළිසරණ හොයාගෙන ඉහාත්ම වශයෙන් දුක් කෙලවර කරගන්න කැමති හොයන කැමති අය ඉන්නවා. හොයපු අය ඉන්නවා. අවුරුදු 50 20 40 30 හොයපු අය ඉන්නවා. ඔවුන්ට ඒ පිළිබඳව බුදුන් වහන්සේ පිළිබඳ සැකයක් නැහැ. නමුත් මොකද මේක නොවෙන්නේ කියන එක පිළිබඳව තමයි ඔවුන් කල්පනා කරන්නේ. එනු අපි වසර 6ක් 7ක 8ක මාධ්‍ය ජීවිතයක් ගත කරමින් මේ සම්මත කරුණු පැහැදිලි කරමින් තමයි ඉදිරියට ඇවිත් තිබෙන්නේ. මාධ්‍ය ගණනාවක. ඒ අනුව දැන් අපට අපෙන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනා මේ සරල දේශනා නෙවෙයි ගැඹුරු දේශනා. මේ ළඟදිත් යම් කිසි ධර්ම න්‍යායක් ආරම්භ කරන්න ගිහින් මම මූලික දේවල් සරල නිසා කරුණු 4කින් සරල දේශනාවක් කළා.
අපට අහන්න හම්බුනේ අද ස්වාමීන් වහන්සේ නොගැඹුරු බණක් පදාලයි කියලා. නෑ ඒක නොගැඹුරු නෑ ඒක ආරම්භයක්. සාමාන්‍යයෙන් පීනන්න පුරුදු කරනකොට ඉස්සරවම ගැඹුරට දාන්නේ නෑනේ. ඒ වගේ ඒ ධර්ම න්‍යායේ මූලික ස්ථානයේ තියෙන්නේ. ඔගේ අදත් මම තෝරාගත්ත මේ සංයුත්ත නිකායේ හතර පොතේ පවතිනා වූ ලස්සන උපමාවක් කුම්මෝපම සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේකේ ලස්සන කතාවක් තියෙනවා. මේ කතාව කියන්නේ ඇත්තක්ද නැත්තක්ද හොයන්න යන්න එපා. ඒක මම මෙහෙම වචනයක් කියලා ඊට පස්සේ සිංහලෙන් කියන්නම්. භූතපුබ්බම් භික්කවේ කුම්මෝ කච්චපෝ සයන්න සමයන් අනුනදී තීරේ ගෝචර පසුතෝ අහෝසි. මේ කතාවක්. පුංචි පුතේකට නම් වාඩි කරලා කියන්න පුළුවන් දුකට නම් ආච්චි අම්මා කෙනෙකුට. ඔන්න ඉස්සර එක්මත් කාලෙක ගංගාවක් අයිනේ ඉබ්බෙක් කෑම හොයා යමින් හිටියා සන්ධ්‍යා යාමේ. නරියෙකුත් කෑම හොයා යමින් හිටියා සන්ධ්‍යා යාමේ. මේ ඉබ්බා කල් තියාම නරියව දැක්කා. නරියාගෙන් අනතුරක් වෙනවා කියලා දන්න නිසා මොකද කරගත්තේ මෙයා මේ තමන්ගේ හිස මුල් කොට ගත්ත අංග සියල්ල කටුව ඇතුළට බහාගෙන හිටියා. නරියත් ළඟට ඉබ්බා දැකලා ළඟට ආවා. ඇවිදින් බලාගෙන හිටියා. හොඳයි කොයි වෙලාව හරි ඔළුව හරි අද්ද හරි එළියට දාපුවායිකෝ මං කඩාගෙන කනවා. එහෙම යම්තාක් වෙලා හිටියද ඉබ්බා සුරක්ෂිතව ආරක්ෂිතව හිටියා. පස්සේ නරියා පරාජය වෙලා ඉවත් වුණා. මේ බණද මේ කතන්දරයක් නේ. දැන් මේක බුදුන් වහන්සේ වදාරපම බුදුරජාණන් වහන්සේ ගංගාක් අවින්ට මේක බලාන ඉඳලා ඇවිදින් කීවා කියලාද කියන්නේ? එහෙම නැත්නම් මේ අදාළ බණට යන්න අවශ්‍ය පෙළ දහමද? මේ පෙර උපමාවක් කියන එකේ තේරුම මේක සිද්ධ වුණාද නැද්ද හොයන්න ඕන නේ අපි. ඒකෙන් පෙන්වන්නේ අපි මොකද කරන්න ඕන කියන එක පිළිබඳව. ඒ නිසා මේ කතාව අතීතයේ සිදු වුණත් ඒක ඇත්තක් වුණත් දැන් ගත වෙලා ඉවරයි. ඒක හදපු දෙයක් වුණත් ගත වෙලා ඉවරයි. අපට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නැහැ. නමුත් මේකෙන් මේ කුම්මෝපම කියලා කියන්නේ ඉදිබුවාගේ අංගපස කටුවා තුළට දබා ගැනීම තුළින් ඌ නරියාගෙන් ආරක්ෂ වුණා වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට අපි වටා තියෙන බාලවේගයක් තියෙනවා. අපිව අමාරුවේ දාන්න හැම වෙලාවෙම අපේ වටේ කැරක් කැරක ඉන්නවා කියලා පෙන්වන්නේ මාරයා. ඉතින් ඔය පුද්ගලයෙක් කොට ගන්න එපා මම පැහැදිලි කරන්නම් ඉස්සරහට. ඔහුගෙන් වළකින්නට ඉදිබුවා ස්වකීය අංගපස කටුව තුළට අරගෙන ආරක්ෂා කරගත්තාසේ අපේ ඇසකරනාසය දිවකය කියන්නා වූ පස්දර මාරයාට අහු වෙන්නේ නැතුව පරිස්සම් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අලුතින් නූපන් අකුසල් උපදවන්න නැතුව ඉන්නේ කොහොමද? දැනටත් අපිට අපි අහු වෙලා ඉන්නවා මේ මාරයාට උපන්න අකුසල් දුරු කරන්නේ කොහොමද? මේකට ගලපපු සුන්දර දේශනාවක් නෙමෙයි තියෙන්නේ. බලන්න මම අර ගත්ත ගාථාව ආපහු සිංහලෙන් පැහැදිලි කරලා යන්නම්. මොකද්ද මේ පෙන්වන්නේ? කුම්මෝප අංගානි සකේ කපාල. සකේ කපාලේ කියන්නේ තමන්ගේ කපාලේ යට නැත්තන්ගේ කටුව. තමන්ගේ අංග ටික ඉබ්බට හදලා තියෙන්නේ එහෙමනේ. එළියට දාලා යන්නත් පුළුවන්, ඇතුළට අරන් හැංගෙන්නත් පුළුවන්. එතකොට ඉබ්බෙක් සකීය අංගපස තමන්ගේ කටුව ඇතුළට දමාගෙන ආරක්ෂා වෙන්න ආසේ. සම්මෝධම් බිනු බික්ඛු මනෝ විතක්කේ. භික්ෂුව කියලා එතන පැහැදිලි කරලා තින්නේ මම එතන භික්ෂුන් වහන්සේලා හිටපු නිසා නැත්තම් මේ ගෞතම සසුන තුල අද සොකීය නිවන් මඟ හෙලි කරගන්න කැමති ඕන කෙනෙකුට මේක හරියනවා. මොකද පෙන්වන්නේ? ලාමක අකුස් මනෝ විතර්කයන් බැහැර කිරීම. කොට සිත තැන්පත් කරගන්නවා. තැන්පත් කරගන්නවා කියන එකෙන් කියන්නේ අරමුණු වෙන්න නැති ඒක අරමුණක් යන් ඉන්නවා කියන එකම නෙමෙයි. අපි බලමු මේක බැහැර කිරීමෙන් තැන්පත් වෙන්නේ කොහොමද කියන එක. ඇලෙන්න ගැටෙන්න ඕන අරමුණු සමග ඇලෙන්න ගැටෙන්නේ හෝ එකතු වෙන්නේ නැහැ. අරමුණට ඇලෙන්න ගැටෙන්නේ නැහැ. ඒ නිසා ඒ වදු කෙනෙකුගෙන් කිසිවෙකුටත් ඇලෙන්න ගැටෙන්න ගියොත් තමා සමාජයට අම්මට තාත්තට දුවන්ට බිරිඳට ස්වාමියාට සේවකයාට ප්‍රශ්නයක් නැත්නම් ගැටුමක් ඇති වෙලා දුරදි කියන්නේ.
කාටවත්ම මේ සිදුවෙන සිද්ධීන් සම්බන්ධයෙන් උපවාද ඇදපළදු කියන්නේ නැතුව තමන්ම සසර ගමනත් නැත්තම් දුක් කෙලවර කරගන්නවා කියලායි මේකෙන් කියන්නේ. ඒකට මොකද්ද කරන්න ඕන? ඉදිබුවෙක් සොකිය අංග පහ නරියගෙන් බේරෙන්න කටුව ඇතුළට ගත්තා වගේ තථාගතයන් වහන්සේ මේකේ කිසියම් ආකාරයක උපමාවක් පැහැදිලි කරලා ඇති. දැන් අපි අර කතාවට අදාළ විදිහට අපි යමු. එයෝ මේකෝ භික්ඛවේ තුම්හෙපි මාරෝ පාපිමා සත්තං සමිතං පච්චුපට්ඨිතෝ. අන්න ඒ වගේ තමයි ඔබ ළඟටත් මේ පවිතු මාරයා ඇවිදින් නිරතුරුවම සමීපේ ඉන්නේ. මොකටද ඉන්නේ? අපේව නාමහං ඉමේසං චක්කුණෝවා ඕතාරං ලබෙය්‍ය. සෝතෝවා ඕතරං ලබෙය්‍ය. ගානෝවා ඕතරං ලබෙය්‍ය. ජිව්හාතෝවා ඕතරං ලබෙය්‍ය. කායතෝවා ඕතරං ලබෙය්‍ය. මනෝවා ඕතාරං ලබෙය්‍යන්ති. ඔන්න බලන් ඉන්නවලු මාරයා. හොඳයි. මේ උදවියගේ ඇසින් අවස්ථාවක් ලැබෙයිනේ මට. නැත්තම් කනින් ඇතුළට රිංගන්න අවස්ථාවක් ලැබෙයිනේ. නාසයෙන් දිවෙන් කයෙන් එහෙමත් නැත්තම් මනෝද්වාරයෙන් අවස්ථාවක් ලැබෙයිනේ කියලා මාරයා අපි වටේ කැරක කැරක ඉන්නවලු. දැන් මාරයාත් තෝරගන්න වෙනවා. දැන් බලන්න මෙතන මට තියෙනවා කියන්න කතාවක්. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ කියන ගාථාවේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙන්න පුළුවන් කියලා කියනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය පහ මුල් කොටගෙන භාවනා කරන්න කියලා වදාරලා තිබෙනවා. එහෙම නැත්නම් බුදු සමයේ තියෙනවා ඉන්ද්‍රියේසු ගුත්ත ද්වාරේසු අගුත්ත ද්වාරේසු කියලා වචනයක්. ඉන්ද්‍රයන්ගෙන් නොයසුණු දොරවල් ඇතුව වාසය කිරීම සහ වැසුණු දොරවල් ඇතුව වාසය කිරීම. වැසුණු දොරවල් කියන එකේ තේරුම ඇස්කම්පියාන ඉන්නවා කියන හරි බිම්බලාන ඉන්නවා කියන එක නෙමෙයි. එතකොට අන්න ඒක තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. දැන් ඕක තේරුම් ගත්තේ නැතුව අපට නම් සිවුරු පොරවා ගත්තාම මේ අංගෙන්ම සංවරයක් හම්බ වෙනවා. දැන් වියතක් දොරදිග බලාගෙන සංසුන් ගමනින් ගියාපුවම කට්ටිය බොහොම කැමතියි. ඒ බාහිර වශයෙන් අපිට එහෙම නමුත් මේ බාහිර වශයෙන් සංවර වෙන්නේ ශික්ෂාපද තුල පෙන්නලා තියෙන නීති අනුව. නමුත් මේ පෙන්නන ඉන්ද්‍රිය සංවරය කියන එක මේකේ පෙන්නන්නා වූ මේ මායя අපිව දැහැ ගන්න බලන් ඉන්නවා නම් මායයෙන් ගැලවෙන්න කරන්න ඕන කාරණාව කියලා පැහැදිලි කරලා තිබෙනවා. එහෙනම් අපි හොයාගන්න වෙනවා මාර සංකල්පය පිළිබඳව. මාර සංකල්පය මේ පොතේම පෙරළුවොත් කොතන හරි මාර සූත්‍ර 7ක් විතර තියෙනවා මං හිතන්නේ. මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ මාරෝති උච්චති කියන මේ පදේ සිංහල තේරුම ස්වාමීනි මාරයා කියලා කියනවා. කොපමණකින්ද මාරයා? දැන් ඔය සමහරු කල්පනා කරන පරිදි මාරයා ඉන්න කෙනෙක් නම් එහෙනම් දැන් මේ කියන විදිහට හැමෝම වටේ කැරකෙන්න මාරයින්ට මාර දූතයෝ හරි නැත්නම් මේ මාර පැටව වෙන්න ඕන. පුද්ගලයෙක් නම්. ඒ කියන්නේ හැම පුද්ගලයාම මාරයා විසින් සසරට බන්ධන අමාරුවේ දානවා කියලානේ පෙන්වන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් ඇතුළට රින්ගන්නයි බලන් ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාහරනවා භික්ෂුව යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවා. දැන් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසය විඳින්න යාමේදී රූප උපාදානයේ, ශබ්ද උපාදානයේ, ගන්ධ උපාදානයේ, රස උපාදානයේ, පොට්ටබ්බ උපාදානයේ, ධම්ම උපාදානයේ කියලා මේ අරමුණු වල තියෙන අරමුණු වලට අවශ්‍ය විඳීම් වලදී මේවා බාහිර ලෝකෙයි තියෙන්නේ අපි ඒවට කැමතියි කියලා සිතේ ඇති කරගන්නා වූ ඇල්මක් ගැටීමක් නැත්නම් අපිකට ඡන්දය, නන්දිය, තණ්හාව කියන වචන පාවිච්චි කරනවා. වචන ඕන තරම් තියෙනවා තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට ඔබට බුදු සමය හමු වෙන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර සිද්ධිය සම්බන්ධයෙන් මෑතදී හෝ ඔබ ධර්මයේ හොයනකොට. ඉන්පෙර ඔබ දරුවෙක් සහ තරුණයෙක් හෝ තරුණයක් වශයෙන් ලෝකෙත් එක්කලා ජීවත් වෙනකොට අන්න ඔබ වටේ කැරකෙන මේ මායя ඇසෙන් කනෙන් නාසයෙන් ඔබේ ඇතුළට රිංගලා හැංගෙනවා.
ඒ හැංගුණාම තමයි ඔබ කියන්නේ මගේ මායя ගෙන්නන්න එපායි කියන්නේ ගෙන්නේ මායя හැංගිලා ඉන්නේ හින්දානේ. එතකොට උපාදානය වීමට නමක් මායя. උපාදානය වෙන්නේ කොහෙන්ද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්න ගියාපුවම අරමුණ තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය තමයි අරමුණක් හඳුනා ගැනීමට රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ චෛතසික පසක් එක්වර පහළ වීම. ස්කන්ධ පංචකය. ස්වභාවයෙන්ම හටගෙන නැතෙන්ට අපට ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න මේක දීලා තියෙන වරමක්. ඒ වරම නිසියාකාරයෙන් පාවිච්චි කරන්න බැරි වෙලා අපිට මොකද වෙන්නේ? අපි ඒක සංසාර භගත බන්ධනයක් බවට පත්වෙන්න එහෙම නැත්නම් ඉන්පසු ඒ නිසා අපට මානසික පීඩනය ගෙනත් දෙන්නා වූ දුකක් බවට පත්වෙන්නට අපි ඒක ළමා කාලේ පටන්ම දැන් තේරෙන එදා නොතේරුණ උපාදානය නම් වූ වරදකට අහු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට රූප උපාදානය, ශබ්ද උපාදානය, ගන්ධ උපාදානය ඒ අරමුණු ගැනීමදී මේ උපාදාන කියන වචනට අයිති කාරණාව වෙන්නේ මොකක් නිසාද? තණ්හා උපාදාන බව. රූප තණ්හා රූපයට තියෙන ඇලීම ගැටීම. ශබ්ද තණ්හා ශබ්දයේ තියෙන රුචි අරුචිකත්වය. ගන්ධ තණ්හා ගන්ධයට තියෙන ප්‍රතික්ෂේප කිරීම පිළිකුල හෝ ඇලීම. මෙසේ දොරවල් හයෙන් ගන්නා වූ අරමුණු පංචද්වාරික ඔබට පැහැදිලි මනෝද්වාරිකව ගන්න වෙන්නේ පව හරි පින හරි ලෝභය හරි ද්වේෂය හරි මෝහය හරි ධානය හරි ඕන දෙයක් ධම්ම. එතකොට දැන් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වුණාම පව්කම් කරලා ඒ මනුස්සයාට හම්බ වෙලා තියෙන්නේ ඒ වැඩේ නිසා ඔහු පාපයට කැමති පාප තණ්හා. මට මේ අතාරින්න කැමති වෙන්නේ නැහැ මොකද ලක්ෂ ගණන් කෝටි ගණන් සුවිසල් මැදුරු හම්බ වෙන නිසා. එහෙම නැත්නම් ආයු වර්ණ සැබ්බල ඔබට හෝ දෙවියන්ට ලැබී තිබෙන්නේ පින විපාක වශයෙන් නම් පුඤ්ඤානිකයි රාත සුඛාවහනි ඒක අතහරින්න කැමති නැහැ. ඒ වගේම ධානලාභියාට ලම් වෙලා තියෙනවා කෙලෙස් යටපත් වුණා වූ සංසුන් සමාධියක්. ඒකේ දුක ඇත්තටම නෑ ඈත් වෙලා තියෙන්නේ යට වෙලා නැති වෙලා නෙවෙයි. ඒ නිසා එයා ඒකේ ඉන්න කැමති. ඒ නිසා ඒක ආයතනයක් කරගන්නවා. එතකොට හැබැයි අපි ඒකට කාම තණ්හා කියන්නේ නෑ. රූපී ධානයක ඇලුනහම භව තණ්හා, රූපී ධානයට ඇලුනහම විභව තණ්හා. භව තණ්හා විභව තණ්හා ඇති වෙන්න ඔබට රූපාරූප ධාන හට ගන්න වෙනවා. ඔබේ පාරේ යන්න ඕන නෑ. මේ එදිනෙදා ජීවිතය ගැන අපි මේ කතා කරන්නේ. අපි ඉන්න තැන කතා කරලා ඒක ඔස්සේ ධර්මයේ තේරුම් අරන් ගොහින් බලමුකෝ. දැන් ධර්මයේ තේරුම් ගන්න නැතුව ගිය අත්කලමතාන යෝගින් තමයි කාම තණ්හාව බලෙන් යට කරලා ඒ වෙනුවට භව තණ්හාවකට හොයි භව තණ්හාවකට අහු වුනේ. ඒ බලෙන් යට කරලා යන පාරේ තමයි ඒක තියෙන්නේ. නමුත් තේරුම් අරන් යන්න මේ ධර්ම කරුණු පැහැදිලි කරලා තැද්දි බුදුන් වහන්සේ අපිට ඔය වැරදි මාර්ගවල යන්න ඕන නැහැ. මේ කරුණු පැහැදිලි කිරීම ඔස්සේ අපිට නිවැරදි මාර්ගයක්ම තෝරා ගන්න වෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ අවස්ථාවක් ලැබෙයි කියලා බලන් ඉන්නවා. ඒකට ක්‍රමයේ උන්වහන්සේ වදාහරනවා. තස්මාතිහ මෙතන නම් භික්ඛවේ කියලා කියනවා නැත්නම් සවන් දෙන ඔබ ඕන කෙනෙක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් මේ පිළිබඳ හුඟක් වෙහෙස මහන්සියෙන් හොයමින් ඉඳලා දැන් අපිට බොහොම සුබ පැතුම් එකතු කරමින් ඒ වගේම අපිත් සමග සිටිමින් අපිත් ඔබ වහන්සේ සමගයි කියලා සවන් දෙමින් අනුගමනය කරමින් සහ දේශනා කරමිනුත් ඉන්නවා. ඒ නිසා තස්මාතිහ භික්ඛවේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා විහෙරත. මොකද ඒ කියන්නේ? ඒ නිසා මහණෙනි නැත්තන් ශ්‍රාවකයිනේ ඉන්ද්‍රයන් කෙලෙසුන්ගෙන් වළක්වා ගැනීම පිණිස දොරටු ආරක්ෂා කරගන්න. ගුප්තද්වාරා කියන එකේ තේරුම වසාගත් කියන වචනේ පාවිච්චි කළොත් වැරදි. මේ චක්කු ద్వාරය গুপ্ত කරගන්න වෙනවා. ආරක්ෂා කරගන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා වචනයක් තියෙනවා. රූපං දිස්වා මා නිමිත්තක් ගාහිනෝ අනුවත්තත. මා කියන්නේ එපා කියන එක මතක තියාගන්න. ඇසින් රූපයක් දැක නිමිති නොගෙන ඉන්න. නිමිති නොගෙන ඉන්න කියන තේරුම අරමුණක් නොගෙන ඉන්න කියන එක නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙන තුරු අපට ඇහෙන් මේ ආලෝක දේවල් හඳුනා ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ නැද්ද? නිමිත්‍රග්‍රාහී කියන එකේ තේරුම
තම තමන් ඒක ආශ්‍රයෙන් හරි වැරදි හොඳ නරක කියලා බෙදලා අර උපාදාන වෙන තැනට ගන්න එක තමයි නිමිත්තග්‍රාහී වෙනවා කියන එක. සුභාසුභ හරි වශයෙන් ඇලෙන ගැටෙන එකට. නිමිත්තග්‍රාහී නොවී ඉන්න කියලා තියෙනවා. අපි උණ හැටි තේරුම් ගනිමු ඉස්සර වෙලා. නිමිත්තග්‍රාහී නොවී ඉන්න. මා අනුභ්‍යංජනග්ගාහීනෝ ඒකෙන් පෙන්වනවා මොකද්ද? අනුභ්‍යංජන නිමිත්තෙන් කොටසකටවත් එහෙම නැත්නම් ස්වල්ප වශයෙන්වත් නොඇලී ඉන්නට ඉගෙන ගන්න කියලා තියෙනවා. යත්තාදි කරණ මේනං චක්ඛු ඉන්ද්‍රියං අසංගුතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්ස වෙය්‍යොම්. මේක අපි සිංහලෙන් තව උඟක් පැහැදිලි කරගන්න බලමු. යම් හේකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයක් දොම්නසක් පාපී අකුසල අදහසක් හටගන්නවා නම් එය සංවරය පිණිස පිළිපදින්න. අන්න දැන් අපි ඉන්න තැන. ඇස රැකගන්න ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න තස්ස සංවරාය පටිපජ්ජත රක්ඛත චක්ඛු ඉන්ද්‍රියං චක්ඛු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජත. දැන් ඉබ්බාගේ කතාව හරිද? ඉබ්බා ගොදුරු වෙන්නේ අංග පහ එළිය තිබුණොත් නරියට. ඇතුළ හිටියාම ඉබ්බට ගොදුරු වෙන්නේ නැහැ නේද? මේක නරියට ගොදුරු වෙන්නේ නැහැ නේද? චක්කුණා සංවරෝ සාදු මේ ඇහෙන් අර මෙන්න මේ කාරණේ අපි තේරුම් ගන්න වෙනවා. මේ ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයක් දෝමනසක් පාපී අකුසලයක් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම් ඒ මොහොතේදී ඒ සංවරය පිණිස පිළිපදින්න කියලාත් තියෙනවා. අපි දැන් මේක හොයා ගන්න වෙනවා. අන්න අපිට යන්න වෙනවා අපේ අද නෙමෙයි ළමා කාලේ පහු වෙනකොට. එතකොට මේ ඔය ප්‍රසාද ගෝචර රූප ආලෝක මනසිකාර චක්කු සම්පස්ස චක්කු විඤ්ඤාණ මොකක්වත් අපි දන්නේ නැහනේ. අපිට අතර රූප හම්බ වෙනවා. අපිත් ඉන්නවා රූපත් තියෙනවා. ඉතින් ඒ රූප අපි බෙදනවා ප්‍රිය අප්‍රිය හරි වැරදි හතුරු මිතුරු කැමැති අකමැති. අන්නේ බෙදීම තුලින් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය විවෘත වෙනවා. গুপ্ত ద్వාර නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? නරියා කැල්ලක් කඩා ගන්න ක්‍රියාවලිය කරනවා. දැන් මෙතන නම් පෙන්වනවා මේ ඉබ්බාට දුරදීම නරියා දකින්න හම්බ වුණා කියලා. ඒ නිසා යහු গুপ্ত ద్వාර බවට පත් කරගත්තා. අපට සදහම් හමු වෙලා තිබුණ නැති නිසා මුළු කාලේ දුරදීම මේ වැරද්දක ගන්න බැරි වුණා. ඒ නිසා අපි මේ නරියටත් ගොදුරු වෙලා ඉන්න අය. අර ඇලෙන කරුණු 100ක් නැත්නම් දුක් 100ක් කියන එකේ තේරුම අපි මේ රූපය ඇසෙන් හම් වෙන රූපයට ඇලිලා ගැටිලා මුලා වෙලා හතර මිතර වශයෙන් අරගෙන රූපේ මම රූපේ රූපය තුළ මායත මා තුළ රූපය ඇත. ඒ රූපය කියන්නේ ශරීරය නෙමෙයි ඔය රූප අරමුණ. ඒක මමත්වයෙන් අරගෙන මඤ්ඤමාණයෙන් අරගෙන වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මා තුළ වේදනාව ඇත. මම කියන්නේ එතකොට කයක්ද? වේදනාව කියන්නේ විඳීමනේ. විඳීම සම්බන්ධයෙන්ුත් මමත්වෙන් ගැනීමට මේ හතර ආකාර මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. සංඥාව මම සංඥාවය. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ඇසේ අරමුණු තුළ පහළ වෙන්නා වූ මේ ක්‍රියාකලාපය গুপ্ত ద్వාර නැති බැවින් අගුප්ත ద్వාර බවට පත් වෙලා මොකද වෙන්නේ? විෂයාකාර මිත්‍යා දෘෂ්ටියට බැලලා පෘථග්ජන භාවය තුළ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා දැන් මායя අපි තුළට රිංගලා. අන්න මේක දැන් තේරුම් ගන්න. ඇස තුලින් වගේම කන තුලිනුත් එහෙමයි. සෝතේන සත්තං සුද්ධා ගානේන ගන්ධං ගායිත්වා ළමා කාලයේ සිට මෙසේ අපිට මේ හේතුඵල න්‍යායක් තේරෙන්නේ නැහැ. මේ බාහිර ලෝකේ තියෙන දේවල් ලෝකේ හඳුනාගන්නයි අපිට සිත දීලා තියෙන්නේ. සිතෙන් හඳුනාගන්නයි ඕන. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව පාවිච්චි කළා නම් වදයක් නෑ කියන අවබෝධය අපිට නැහැ. අපි ඒකේ
ලාභෝ අලාභෝ අයසෝ යසෝස කියන එකෙන් ඇලීම් ගැටීම් ටිකක් හදාගෙන ඒක චිත්තාභ්‍යන්තර ගත කරගන්නවා. ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. ඉතින් අපට තැවුල ගෙනත් දෙන්නේ ලෝකෙ තියෙන අටලෝ දහම කියලා අපි කල්පනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අටලෝ දහමේ කම්පා නූසේක කියන්නේ මොකද්ද? ලෝකේ අටලෝ දහම නැහැ කියන එකද? ඒ නිසා මේ ලෝකයේ තියෙන සිදුවීම් එදත් අදත් ඉදිරියටත් සිදුවෙන මේ භාග්‍ය සම්පන්න සහ අභාග්‍ය සම්පන්න දේවල් ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන්ගේ ඵල. යුද්ධයත් මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන්ගේ ඵලයක්. වෛරස් රෝගයත් කොතනින් හරි පිටපැනව වැරදි වැඩක එහෙම නැත්නම් නොසැලකිලිමත් නේ ඵලයක්. ගංගා එහෙම නැත්නම් නායාමත් අනවශ්‍ය ආකාරයට එලිපෙහෙලි කඳු හෙලි කිරීම හෝ කඳු කපා හැලීම් තුළ ඵලයක්. අනවශ්‍ය ආකාරයට හෙලි කිරීම තුළ තමයි අර්ධකාන්තාර සකස් වෙන්නේ. මොන නිකන් තියෙනකොට මොකවත් උනේ නැහනේ. මානව ක්‍රියාකාරකම්. අපිම අසීමාන්තිකව මේ සම්පත් ගොඩ ගහන්න හෝ භුක්ති විඳින්න ගිහින් ඒවට කරන හානිය ස්වභාව ධර්මය අපට ඊට පස්සේ නියගයක් මගින් ගංගා ගැලීමක් මගින් නායාමක් මගින් රෝග ව්‍යසන මගින් දඬුවම් දෙනවා. මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ලෝකෙට ආදරය කරන්න ඉගෙන ගන්න වෙයි. ලෝකේ අයිති කරගන්න සල්ලි වැඩිපුර හොයන්න ලෝකේ වනසන්න ගියොත් තවත් ওই වගේ જાති එන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕන කාරණාව. නමුත් ඒක පොදුවේ එහෙම රටේ පවතින නීතියක් වශයෙන් පොදුවේ අනුගමනය කළ යුතු අතර පෞද්ගලිකව Taman තේරුම් ගන්න වෙනවා. අර මම පෙන්නන කතාව මෙතෙන්ද ගන්න පුළුවනි. ඇස තුල සිදුවෙන සිද්ධිය. සිදු වුණ සිද්ධිය. ළමා කාලයේදී අර මේ පෙළ දහමේ පෙන්වන සිද්ධිය ඇස තුළ සිදු වෙනවා තේරුම් ගන්න. ඇසට ආලෝකයේ උදාම රූපයක් මුණ ගැහෙනවා ඒක හඳුනන සිත පහළ වෙනවා. ඒ හඳුනන සිතින් පස්සේ පස්සපච්චා වේදනා කියනවා විඳින්න ගිහින් අන්න අපි අර මිතුරු හතුරු හරි නරදි හොඳ නරක වශයෙන් ඇලෙන ගැටෙන එක තමයි වේදනාපච්චා තණ්හා කියන්නේ. තණ්හා වුණොත් උපාදාන වෙන තමයි අන්න ඇහැ තුලින් මායя රින්ගනවා. මායя බලන් හිටියා රූපෙට රැවටෙනතුරු. උපාදාන පච්චා බව නිදිගත් සිත. පස්සේ දුක් ගෙනත් දෙන්න පස්සේ අපි කලබල වෙන්න චිත්තාභ්‍යන්තරයට මේ සැඟවීම ධර්මයේ තේරෙන්න පෙර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර ඕනෑ කෙනෙකුට වෙලා තියෙනවා කියන එක පිළිගන්න තේරුම් ගන්න. එතකොට ඒක පුද්ගලයා මුල් කොටගත්ත දෙයක් නෙමෙයි ඇස මුල් කොටගත්ත හේතුඵල දාමයක් ඒක තමයි අභිධර්මය කියන්නේ. මටත් ඒක ඔබටත් ඒක. මේ ළමා කාලෙන් පසු පටිසෝතගාමිත්වයට යන්න ඕන මාර්ගයේ වැටහි ආරම්භ වෙනතුරු අපි මේ පාරේ තමයි යන්නේ. එහෙනම් අපි මායයට ගොදුරු වෙනවනේ. මොකක් නිසාද? ඉන්ද්‍රියේසු ඉන්ද්‍රයන්ගේ අගුත්ත ద్వාර. දකින්නහන හැම එකෙම එල්ලෙන්න යන නිසා. දැන් ඊට පස්සේ මෙසේ දහස් වතාවක් පස් වතාවක් 20 වතාවක් යම් දෙයක් එහෙම කළොත් එහෙම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි අමනාපයක් ඇති කරගන්නවා ගැටීම. දැන් ඉතින් මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියලා චිත්තාභ්‍යන්තරේ නැවත නැවත විචාර කරනවා. ඒකට පාරම්බානවා කියලා කියනවා හිතේ පැහැවෙනවා කියලා සිංහල වචන තියෙනවා. නමුත් අපි එකට කියන්න වෙන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර. දැන් බලවත් වෙනවා නේද? බලවත් වුණොත් මොකද වෙන්නේ? ඔබ නිශ්චල තියෙන ජලය භාජනයකට අරගෙන විදුලියෙන් හරි නැත්නම් දරවලින් හරි ගින්දර දාන්නකො ගෑස් වලින් හරි. අනතුරුව මේ තාපයෙන් උණුසුම් වෙන්නා වූ ජලය ඡන්ද ප්‍රචණ්ඩ වෙලා අපහු උතුරලා ගිහින් වතුරම නිවා දානවා. නිශ්චල ජලය, නිසල ජලය, කලබල නැති ජලය ඡන්ද ප්‍රචණ්ඩ කලේ කවුද? සපේපු තාපය. ඔබට කලබලයක් නැතුව ජීවත් වෙන්න තිබුණ සිත ඔබ නැති කරගත්තේ මොකක් නිසාද? මේ පිටින් අරගත්ත අරමුණු තුළ ඇති කරගත්තා වූ ලෝභය මම, ද්වේෂය මම, මෝහය මම, ඒවා මමත්වෙන් ගැනීම. දැන් ඉතින් මට පේන කොටත් ණයට අඳු කළා වගේ මරාන මැරෙන්න හිතෙනවා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ අසංවර වසන කෙනෙකුට දැඩි ලෝභයක් දෝෂයකුත් පාපී අකුසලයක් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම් ගහගන්න මරාගන්න කපාගන්න කොටාගන්න පලිගන්න
තමන් ඉන්න මව් පදවිය, පිය පදවිය, ගුරු පදවිය, එහෙම නැත්නම් භික්ෂු පදවිය අමතක කොටලා සමාජයේ ඉස්සරහා අශ්ලීලව අසංවරව හැදිරෙන්න. ඇඳුම් පැත්තක වෙලාවකට කුඩේ පැත්තක, වෙලාවට සිවුර පැත්තක, ගේට් වල උඩින්. ඔය පෙන්වන්නේ රූපවාහිනී යන්ත්‍රය. තථාගතයන් වහන්සේගේ ඉගැන්වෙනුම ගත් කල බෞද්ධ සමාජයේ ජීවත් වෙන බුදුන් වහන්සේට ගරු කරන දුවෙකුට, පුතෙකුට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කෙනෙකුට මේ පාරේ යන්න බෑ. නමුත් අර පෘථග්ජනයෙක් නිසානේ අර පාරේ යන්නේ. ඒ නිසා අපට ඒකට දොස් කියන්න, චෝදනා කරන්න බැරි ඔය මේ සංවරය දන්නේ නැතිකම. ඒ මොහොතට බිඳිලා ගියා. සංයමයේ සංවරය සිල් බිඳිලා අමතක වෙලා යනවා. කවුද ඒක කරන්නේ? අපිට පේනවා පුද්ගලයෙක් කරනවා කියලා. ඒ නිසා අපි විවේචන කරනවා පුද්ගලයා. නැත්නම් ඒකට අරන් ගිහින් රිමන්ඩ් බන්ධනාගාරේ දාන නැත්නම් දඬුවම් දෙනවා. ඇත්තටම කවුද මේක කළේ? ලෝභය, ද්වේෂය, මෝහය නැමැති උපාදානය නැත්නම් මායя. බැලුවම අර ගම්බද විවාහයේ තියෙන මගේ මායя ගෙන්නන්න එපා කියන එක හරි. හැබැයි මායя හැංගිලා ඉන්නවා එන්න. මෙන්න මේ මායя උපන්න කුසල් දුරු කිරීම මගින් පරාජය කරන්න වෙනවා. නූපන්න කුසල් නූපදීම මගින් පරාජය කරන්න වෙනවා. එතකොට අන්න එහෙම අපිට මේ සිද්ධියේදී දෙපැත්තක් කරන්න තියෙනවා. මේක මෙහෙම පැහැදිලි කරගෙන යාමේදී තව ටිකක් අපිට පැහැදිලි කරන්න ඕන කරුණක් තිබෙනවා. ඇසෙන් වගේම දැන් මේක මේ උදරවල් 6ෙන්ම කතා කරන්න වෙලාවක් එන්නේ නැහැ අපට. ඇස පැහැදිලි කරපුවාම ඇසේදී රූපය, කනේදී ශබ්දය. එතකොට ශබ්ද රූපය ආයෙත් ශබ්දය සාමාන්‍යයෙන් මම දකිනවා මෙහෙම. ඔය විවේක ඇති වෙලාවක මම එළියේ වාඩි වෙලා ඉන්නකොට මට ඔබට පරිසරේ ගස්වැල්, මල් වල පාට, එතකොට සුරතල්ලු ශබ්ද කරන නාද, කුරුල්ල ශබ්ද කරන සියල්ල පැහැදිලි වැහෙනවා. සියල්ල පේනවා. සංසුන් සිතින් බලනකොට එකක්වත් හරි හෝ වැරදි, හොඳ හෝ නරක නෑ. සියල්ල පේනවා. නමුත් අපි ඒක සම්බන්ධයෙන් මතයක් දැරුවොත් එහෙම හොඳයි කියලා හරි, නරකයි කියලා හරි, වදයක් කියලා හරි ඒක උදව්වෙන් අපේ සිතට අර එන්නේ අර සිද්ධිය නිසා නෙමෙයි, සිද්ධිය උදව් කරන අපේ චිත්තාභ්‍යන්තරගත වුණා වූ අර අවුල. මාරය එනවා කියන්නේ ඒකයි. ඉතින් මේක තිබෙනතුරු එන එක නවත්තන්න බෑ. නමුත් සෝවාන් සිට රහත් දක්වා කරන්නේ මේ එන එක අයින් කරන එක. ඒකයි මේකට පාරක් තියෙන්නේ. පෘථග්ජන පුද්ගලයාට මේ එන එක ආවහම එතෙන්ට දකින්න, අතහරින්න සිහියක් නැහැ. ඒකයි පෘථග්ජන කියලා කියන්නේ. මොකද ඔහු අරමුණ තුළ ජීවත් වෙන්නෙක් නෙමෙයි. ඔහු මම මුල් කොටගෙන ජීවත් වෙන්නෙක්. ඒ වගේම ඒ මොහොතට එන හැඟීම කයට වචනට දීලා ක්‍රියාත්මක කරන්න ඔහු සතර පුරුදු කරපු කෙනෙක්. මේ ජීවිතෙත් පුරුදු කරපු කෙනෙක්. එනිසා ඔහුට පවතින ඉන්ද්‍රිය අගුප්ත ద్వාර. දැන් මේ හිවලගෙන් බේරෙන්න ඉබ්බා මොකද කළේ? ඇතුළට පා. මේ භාවනාව නෙමෙයිද? මේ ඉන්ද්‍රිය භාවනාව නේද තියෙන්නේ? මේකට වෙලාවක් තියෙනවද? මට නම් පෙනෙන්නේ වර්තමාන මොහොත තමයි වෙලාව. නැකත. ඒ වගේම වර්තමාන මොහොත අපට උදා වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ එහෙම නැත්නම් නින්දෙදින ඇරුණ අනිත් ටික මනෝද්වාරයෙන්. මේ වන විට අපි මේවෙන් රැවටිලා තියෙනවා කියන එක සහ ඒවා ගැටෙනකොට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන කෙලසුණු ස්වභාවය එතෙන්ට එනවයි කියන එක අර ගහට කොටපුවාම වැඩෙන කල් ගහ ඇතුලේ තිබිච්ච කිරි ටික එනවයි කියන කීර රුක්කෝපම සූත්‍රයේ උපමාවෙන් තේරුම් ගන්න. ඒවා ඇවිදින් ඉවර වෙන්න ඕන කියලා එන්නේ කොටපුවාම නොඑන්න නා. ඒ කියන්නේ ඇහැට ගැටුණාම රාග දේශම උපදින්න නැති වෙන්න නම් ගැටුනේ කේ නෙමෙයි අර තමන්ගේ චිත්තාභ්‍යන්තරේ හිස් වෙන්න ඕන. එඳ චිත්තාභ්‍යන්තරේ හිස් කර ගැනීමකුත් චිත්තාභ්‍යන්තරයට ඇතුළත් නොකිරීමකුත් කියන කාරණාව අපි කරන්න ඕන කියන කාරණේ තේරෙන්න ඕන. එතකොට අපි කතා කරමින් හිටියේ කන සම්බන්ධයෙන්. ඒ කන සම්බන්ධයෙන් කතාවෙත් එතකොට අන්න ඔබට මතක් කරගන්න
ශබ්දය සම්බන්ධයෙන් ගීතය හෝ ශාස්ත්‍රීය ගීතය හෝ අශාස්ත්‍රීය ගීතය නැත්නම් වේග රිද්ම ගීතය නැත්නම් සප්තස්වර එහෙම නැත්නම් පරුස වචන තවත් කාරණා. මේවා ඔබ මුසු කර ගනිද්දී ළමා කාලේ පටන් ගැටෙද්දී ඔබට මේ සම්බන්ධයෙන් උපේක්ෂා සහගත බවක ඉන්න බැරි වුණා. ළමා කාලේ නම් උපේක්ෂාවක් තියෙන්නේ නැති. නමුත් එතනින් එහාට ඔබ මේ බෙදීම තුළ මේකට ඇලීම ගැටීම කියන කාරණේ ඇති කරගත්තා. ඒක බාහිර එකේ නෙමෙයි තමන්ගේ සිතේ. නන්දිය කියන්නේ අන්න ඒක තමයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේවා ගැටෙනකොට තමන් ගබඩා කරගත්ත දෘෂ්ටිය චිත්තාභ්‍යන්තරයෙන් ඇවිදින් වද දෙනවා ඔබට. ඒක තමයි අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ නැත්තම් මානසික දුක නැත්තම් ආතතිය කියලා කියන්නේ. එතකොට මේ තම තමන්ගේ ආතතිය කියන එක අතිශය පෞද්ගලිකයි නේද? දැන් මම දුටුවා 2020 මාර්තු අප්‍රේල් මැදදී බරපතල ආතතියක්. මොකද කවදාවත් ගෙදරින් පිට ගිහින් ඉඳලා පුරුදු අයට ගෙදර ඉඳලා පුරුද්දක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වේදනාවන් නැත්තම් සමනය කරගත්තේ ගැටෙන තැන් අප්‍රසන්න තැන් පිටස්තරව ගිහින්. ගෙදර අපායක් කරගත්ත අයටත් ගෙදර ඉන්න සිද්ධ වුණා ඊට පස්සේ. දැන් එතකොට මොකද වුනේ? තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබුණා වූ පීඩනයන් එළියට ආපු එක නේද ආතතිය කියලා කියන්නේ. මේක තිබුණොත් කවදා හරි එළියට එනවා නේද? දැන් මම එහෙම කතාවක් කියන්නම්. යම් කිසි කෙනෙක් වැඩිහිටියෙක් වශයෙන් විහාරස්ථානයට ඇවිදින් දායකත්වයේ දරලා සිල් සමාදන් වෙලා බොහොම හොඳ ජීවිතයක් ගත කරනවා. ශික්ෂාපද සමාදන් වෙලා බණ අහලා. නමුත් ඒකෙන් කියන්නේ ඔහු පෘථග්ජන භාවය තුළ ඉන්නවා. ස්කන්ධ පංචකය පිළිබඳ ධර්ම උට වැටහුනේ නැහැ. ඔහු වීරයෙන් ජීවත් වෙලා හරිහම්බ කරන්න ගිය කාලයේදී ඔහුගේ වෘත්තිය නිසා හරි තමන් කරපු කටයුතු නිසා හරි ඉඩකඩම් වල නිසා හරි චිත්තාභ්‍යන්තරයට ගත වුණා වූ ද්වේෂ මූලය තියෙනවා. මොනියම් හේතුවක් නිසා හෝ මේ සික්ෂ සමාදන් වුණේ වෙලාව නැති වුණාට වෙනත් වෙලාවකදී තමන්ට අසාධාරණයක් තමන්ගේ ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් තමන්ගේ දරුවෙකුට හානියක් වගේ දෙයක් වුණාපුවාම එන්න බැරිද? අර ද්වේෂය. ඇවිදින් මේ ශික්ෂාපද සංග්‍රහයේ හිටපු පුද්ගලයා මොනවා වුණාද දන්නේ නැහැ කියලා පෙරලගෙන ගිහින් හානියක් වෙන්න බැයිද? ඇයි ඒ නිදිගත් සිතේ උපදින්න හේතුව තියෙන නිසා. එතකොට දේශය තණ්හා උපාදාන භව විද්‍යා සංකාර කරොත් දේශය නැවත උපදිනවා. නැවත ඉපදීමේ දුක තමයි මේ මිනිස්සු විඳින්නේ මේ. අපි ඉතින් නැවත උපදිනවා කියලා හිතන්නේ මව් කුසෙන් බිහිවීම විතරනේ. මව් කුසින් බිහි වෙන්නෙත් ඔය තියෙන කාරණා නිසා තමයි නැවත උපතක් සිදු වෙන්නේ. නමුත් මේ ස්කන්ධ පංචකයේ උපාදාන කර ගැනීම තුළ ආපහු ගැටෙනකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නැවත උපදිනවා. එතකොට මේක තිබෙන තුරු ඔබට මෙහෙම දෙයක් තිබෙනවා. දැන් මේ සුදු ඇඳගෙන හෝ සිවුරු පරවගෙන හෝ මව්පිය භූමිකාවක් තුළ සංගමයෙන් වාසය කළාට තවදුරටත් Taman ළඟ සංගවාගත්ත මායාගේ සෙවණැලි තිබෙන බව ඔබට වැටහෙනවා නම් එහෙනම් එන්න ඉඩ තියෙනවා කියන අනතුරු හැඟවීම තියාගෙන ලෝක ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයට මේ එන වෙලාවට පේන්නේ නැහැ. වහාම අනුසය තුලින් පරිඋට්ටාණය වෙනවා හැවත් හිතට එනවා. ආවහම කයට වචනට එකතු කරනවා වීතික්කම. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා කියන්නේ ඒක තමයි. මෙහිදී ඔබේ කය රූකඩයක් පමණයි. ඔබ රූකඩ සම්දර්ශනයකේ දෙන්නේ. ඔබ අතපය හොලවනවා, කතා බහ කරනවා කියන්නේ රූකඩයක් නූල් වලින් නටනකොට නැට වෙනවා වගේ එකක්. ඔබ මේ මෙහෙවන්නේ කවුද? මායя. ලෝභය, ද්වේෂය, මෝහය නැමැති මායя. මේ පෘථග්ජන භාවය. ඒ නිසා මේ මෙතන පෙන්වන්නේ මේ අසංවර වසන කෙනෙකුට දැඩි ලෝභයක් දුමනසක් පාපී අකුසලයක් ඇති වෙනවා නම් අර්බුදයක් හට ගන්නවා නම් ඔහු එය අසංවරයේ පිණිසම පිළිපදිනවා. ඉන්ද්‍රිය අසංවරය. අන්න ඔබට දැන් සංවරයේ පිණිස පිළිපදින්න. ඒ සංවරයේ පිණිස පිළිපදින්න කියන එකේ තමයි ඇස රැක ගන්නවා කියන එකේ පෙන්වන්නේ. ඇස නැමැති ඉන්ද්‍රිය සංවරයට පැමිණෙනවා කියන එක. ඒකේ තිබෙනවා ඊට පස්සේ මොකද්ද? උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම, නූපන්න කුසල් නූපදීමට ගන්නා වෑයම.
ඇසේදී ආපු තරහව වෛරය දුරු වෙන්න ඕන. හෙටට තරහක් එන්නත් වෙන්න හේතු ඉතුරු නොවි අවසන් වෙන්න වෙනවා. එතකොට එහෙනම් ඇස තුල තියෙනවා නේද භාවනා මධ්‍යස්ථානයක්. දැන් මේ අවබෝධයෙන් යුක්ත පුද්ගලයා යන්නේ Taman කොතන හිටියත් ඉන්නේ Taman නොදන්නා කාලේ එකතු කරගත්ත සංගවාගත්ත මාරයෙක් Taman ළඟ ඉන්නවා කියලා දැනගෙන. කොයි වෙලාවෙ හරි ඉතුරු ටික එන්න පුළුවන්. ආවහම අසිහියෙන් ඒකට එකතු වුණොත් යලිත් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය අසංවර වෙලා গুপ্ত ద్వාරයට මාරයා හැඟ වෙනවා. යලිත් වතාවක් හිත නිදිගත් හිතට හේතු යනවා. අර පෙරවුණ කොටස වගේම දැනුත් මොකද වෙන්නේ? තණ්හා උපාදාන වෙලා විද්‍යා සංකාර වෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසානං කයං වදාමි නෝ අජානතෝ අපස්සතෝ. මේ සිද්ධියේදී නුවණින් මොනවද දන්න කෙනාටයි දකින කෙනාටයි මේන් ඉවත් වෙන පාර කියලා දෙනවා. දන්නේ නැත්නම් කියලා දෙන්නේ නැහැ බෑ කියලා. අන්න පෘථග්ජන කියලා කියන්නේ ඔක තේරෙන්නේ නැහැ කියන එක. ඉතින් අපිත් පෘථග්ජන භවයේ ඉන්න කියලා කියන්නේ නැහැ කාටවත්. තේරුම් ගන්න ඉස්සර වෙලා. එතකොට මේ මොහොතේ අපි කියමුකෝ ඇස අල්කොට ගත්ත උදාහරණය අපි කතා කරන්නේ. බිරිඳගේ, දරුවන්ගේ, සමාජයේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් නිසා ඔබ නොසන්සුන් වුණා. දැන් උපන්න කුසල් නෙමෙයි ඇවිදින් තියෙන්නේ. දැන් ඔබ ඉන්ද්‍රිය අගුත්ත ධාරණේ තියෙන්නේ. දැන් ඔබ සිහිය නැහැනේ. දැන් මෙතන මේ මත ඉඳගෙන ප්‍රකාශ කරන්නේ හරි ක්‍රියාමාර්ග ගන්න හරි මොන ක්‍රියාමාර්ගයකට ගියත් දුගී දුප්පත් පුද්ගලයාද රාජ්‍ය නායකයා දක්වා Tamanට තිබෙන අවිය කියන්නේ උපකරණය කියන එක නෙමෙයි. වචනේ අවිය, නීතියේ අවිය, යුද අවි, එහෙම නැත්නම් මන්තර ගුරුකරම් අවි, මොනවා හරි අවිය. පාවිච්චි කරන්නේ කවුද? අර ද්වේෂ මූලික කරගත්ත මම. ඒ හැම මොහොතකම පවතින්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයට බුදු සමයේ තැනක් නැහැ. ඒක මායාවේ. නුනුවණින් මෙනෙහි කිරීම මම මුල් කොටගෙන ගහන්න, බනින්න, කපන්න, කොටන්න, රිදවන්න, ප්‍රතික්‍රියා දක්වන්න යනවා නම් මේ මොහොතේ. එහෙනම් ඉන්ද්‍රියේසු අගුප්ත ద్వාර සංසිඳුවීමේ මාර්ගයට යන්නේ නැහැ. දැන් මෙතන මේ හදාගත් එකේ තියෙන දුක්ඛය තමයි ආතතිය කියලා කතා කරන්නේ. මේක නැති එකට කියනවා උපසම සුඛය. මේවා සංසිඳුනහම සැනසෙල්ලක් තියෙනවා. මේක හරියටම හරි තැනක් මම දැකලා තියෙනවා. මේ රටේ ඉන්නවනේ ඔය මිග්‍රේන් ඇතුළු කොට ඇති විවිධ හිස්රාදයන්ගෙන් පෙළෙන අය. ඒ වේදනාව විඳපු අය, දැඩිසේ වේදනාව විඳපු අය, ඒක තිබෙනා වූ පීඩාකාරී ස්වභාවය දන්නව ඇතිනේ. ඒකට හරි බයයි ඊට පස්සේ. නමුත් මේකෙන් මිදෙන්න කැමතියි. එතකොට ආතතිය නැත්තම් පීඩනයේ මේ වේදනාව ඔබ දන්නා බෙහෙතක් හෝ නිදා ගැනීම හෝ මොකක් හරි ක්‍රමයක් තුළින් ඔබට අවදි වෙනකොට හරි බෙහෙත් වලින් මේක සුව වෙනවා. දැන් සුව වුණා කියලා මොකද්ද ලැබුණේ? අමුතුවෙන් යමක් ලැබුණාද? සුව නොවීම වේදනාව කෘතිම දෙයක්. වේදනාව පහ වී ගියාපුවම ඒකම සැනසෙල්ලක්. දැන් උපාදානයේ දුක නම් උපාදානයේ පහ වී යාමම නෙමෙයිද මේ උපසමය කියලා කියන්නේ. නමුත් මම දකින්නේ මේ සමාජය තුළ එහෙම නෙමෙයි. නිවන කියලා මොකද්ද ලොකු දෙයක්. සහතිකයක්. බලාපොරොත්තු වෙනවා. අංග සම්පූර්ණ වූ අසම සම වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීම තුළින් බුදුරජාණන් වහන්සේ Taman කිසිම දෙයක් ලබා ගත්තේ නැති බව. එහෙම වචනයක් මට පාඩම් තියෙනවා. ඒ කියන්නේ මේ අපි එකට කියන්නේ මේ ඉහාත්ම වශයෙන් දුක් කෙලවර කර ගැනීම කියන එකනේ. මේක දුකේ නිමාවනේ. දුක්ඛක්ඛයානේ. මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේය. දැන් අපි නිවන කියලා එකක් ලබන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දුක් කෙලවර කරගන්න තියෙන්නේ. දුක් කෙලවර කරගන්න මොකද කරන්න ඕන? උපාදාන උණ පැත්තක් තියෙනවා. කොයි වෙලාව හරි පස් දොරෙන් එනවා. තවදුරටත් උපාදාන කරගන්නවාද? උපාදානයන් බැහැර කරමින්
තිවිච්ච උපාදාන බැහැර කරගනිමින් උපාදාන නොකරගෙන ඉන්නවාද? මෙන්න මෙතන පවතිනා වූ මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මුලා වී ප්‍රතික්‍රියා දක්වන සුළු ස්වභාවය අයෝනිසෝ මනසිකාරයයි. එතකොට මම මුල් කොටගෙන සිටීමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මම මුල් කොටගෙන හිතන්නේ නැතුව ඒ මොහොත අන්න අර ඉන්ද්‍රිය ඇස රැක ගන්න, ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්න. චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගානේන සංවරෝ සාදු සාදු. සබ්බත්ත සංහිතෝ බික්කු සබ්බ දුක්ඛා පමුංචතු. දැන් මේ බුදු සමයේ හරඹේ නැත්නම් ඉගැන්වීම මොකද්ද? පුද්ගලයෙක් ජීවත් වෙනකොට පුද්ගලයා වශයෙන් සමාජයේ ජීවත් වුණාට මේ පෙන්වන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කරන කටයුත්තේ ඔබ සතරට බැඳෙනවා. ඔබට ආතතිය ඇති වෙන කාරණා චිත්තාභ්‍යන්තරයේ ගොඩ ගසනවා. අන්න එහෙම චිත්තාභ්‍යන්තරයට ගොඩ ගසන කාරණා වැඩි කරගන්න පුද්ගලයා යන ගමනට තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. එන්න එන්න වැඩි වෙනවා. මගේ දේශනාවල මේක තිබෙනවා. ලදරුවෙක් තරුණයෙක් වෙලා නැත්නම් තරුණියක් වෙලා ඊට පස්සේ මවක් හෝ පියෙක් වෙලා මැදිවේ කෙනෙක් වෙලා මහලු භාවයට පත්වන එකම පුද්ගලයෙක් වශයෙන් දැක්කොත් භූමිකාවක්. ඔබට ඒ නිරීක්ෂණය තුළ පෙනේවි ලදරු කාලයේ හොඳ සංයමයෙන් සංවරයෙන් ඉඳලා ගැටුම් අවමේ ඉඳලා දැන් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ඇහැට කනට නාසයට දිවට කයට මොකවත් පේන්න බැරි ගිනිගෙන දැවෙන පුද්ගලයෙක් වෙලා ඉන්නවා. දැන් මේ සැපද? දැන් මේක ලෝකෙද තියෙන්නේ? තමල්ලඟට. දැන් අර ගන්න මගේ අර වචනේ පරිලාහ නිරය. උදේ ඉඳලා රෑ වෙනකල් ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන හැම එකක් නිසාම ඔබට අකමැති අප්‍රසන්න අප්‍රසාදයේ දනවන දේවල්ම නම් හමු වෙන්නේ. ලෝකෙද වැරදි? ඔබද වැරදි. ලෝකෙට දොස් කියා ඉන්නවා. උදේ ඉඳලා තව ඉතින් වචනෙක මස්ත බාල්දු වෙනවා කියලා කතා කරලා වචනෙකුත් බැන බැන ඉදීවි. සංසිත හදාන් ඉන්න දෙනවා දෙන්නේ නැහැ කියලා. ලෝකෙට මේ පෙන්වන්නේ අනුන්ට බැනලා වැඩක් නැහැ කියලා, අනුන්ට උපවාද කරලා වැඩක් නැහැ කියලා. මේ ගාථාවේ තියෙනව නේද? Taman තමයි නොදන්න කාලේ මේ කලබෙන්න හේතුව හදාගත්තේ. දැන් තවදුරටත් කැළඹෙන හේතු සංගා ගන්න නැතුව තියෙන කැළඹෙන හේතු අයින් කරගනිමින් ජීවිතයක් ගත කරන එක තමයි අපට කරන්න තියෙන්නේ. එවනම් මන් දකින්නවා අසකරණාසේ දිවකය වහගෙන ඉන්න කියලා නෑ. මේ සිද්ධිය තේරුම් ගන්න වෙනවා. නමුත් මා මෙතන දකින්න කරුණක් තිබෙනවා මේක තේරුම් ගත්තේ නැති පුද්ගලයාට. බාහිරින් ගැටීමෙන් එන දේ දරා ගන්න බෑ. හිතට පීඩාවට පත් වෙනවා නැත්නම් උපන් කාමයන් වැඩි දියුණු වෙනවා නැත්නම් කාමරාග ව්‍යාපාද උපදිනවා පේනවා. මේකට බයයි යා. දැන් අන්න අත්කලමතාන යෝගී නැත්නම් අර බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර අය මොකද කළේ? සමාජය අතහැරියා. හිතින් අතහැරියේ නැහැ මුණ ගැසීම. වනාන්තරයට ගියා. දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හමු වෙන්නේ නැහැ. තව ආහාර අඩු කරනවා. කායත් දුර්වල කරගන්නවා. දැන් එතකොටත් ගැටෙන්නේ නැතුවම එන්නේ නැතුවම සාන්ත බවක් තියෙනවා. දැනටත් ඔබ ගෙදර ඉන්න ගෙදර ඔබට කරදරයක් නම් විහාරස්ථානයට ගියාම ආරණ්‍යට ගියාම වාන මධ්‍යස්ථානයට ගියාම ඔය තියෙන සුවය ඕක තමයි. ඔබේ ගැටෙන්න හේතු චිත්තාභ්‍යන්තරයේ තියෙනවා එන්න ඉදිරියෙන් කාරණා හම්බ වෙන එක. ඉතින් ඔහොම මග ඇරලා ඉන්න හැමදාම බෑ. තථාගතයන් වහන්සේ වදාරන්නේ කැලෙත් ගමෙත් නගරෙත් හතරමං හන්දියෙත් යම් කිසි පුද්ගලයෙක් මේ චිත්තාභ්‍යන්තරයෙන් ආව තෘෂ්ණාව සංග වාසය කරනවා නම් හො දෙවන්නේක් එක්කලා වාසය කරනවා ඔහුට සැනසෙල්ල ඉන්න තැනක් නැහැ. මේ අභ්‍යන්තරයේ හිස්සුනහම ඔහු කොහේ හතරමං හන්දියක වාසය කළත් හුදකලාව වාසය කරනවා කියලා පෙන්වන්නේ. ඒ හුදකලා කියන වචනේ තේරුම තනිවීම කියන එක අර්ථයෙන් ගන්න. නමුත් පිටපැත්තේ තනිවීමක් නෙමෙයි ඔය. කැලේට ගිහින් ගහක් යට තනි වෙන එක නෙමෙයි. උත්තරීතර හුදකලාව කියන එකේ තේරුම. අර චිත්ත අභ්‍යන්තරයේ දෙන්නෙක් මම සහ මගේ කියන සංකල්පය තුළ ඇති වෙන්නා වූ ගැටීමකින් තොරව එතකොට තමයි එකඟ කියන සිත කියලා කතා කරන්නේ. එතකොට ඒ බඳු තත්ත්වයකදී මේක මම මෙහෙම කියන්නම් ඔබ
අරමුණු කියන එක පිළිබඳව පාලනයක් කරලා නැත්නම් ඔබට එන අරමුණු පිළිබඳව මහ වදයක් ඇත්තේ. නමුත් ඔබ යම් ආකාරයකට අරමුණු අතෑරලා යම්කිසි සංසුන් සිතක් හොයාගෙන තියෙනවා නම් බලන්න එතන ඉඳලා ලෝකෙ ඔක්කොම පේනව නේද කියලා. පෙනුනට තමන් ගාවෙන් එන්න මතයක් නැත්නම් සියල්ල උපේක්ෂා සහගතව පෙනෙයි. තවදුරටත් බෙදාගත්තුවා තියෙනවා නම් චිත්තාභ්‍යන්තරේ. දැන් බාහිර ලෝකෙ දිහා බලන් ඉන්නවට වඩා මේ පුද්ගලයා බලන් ඉන්නේ සිත දෙස. සිත දෙස බලන් ඉන්නේ. තමන් සතු සංගවාගත්ත නොසන්සුන්කම් මතුවෙන්නට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ කවුද උදව් කරන්නේ? උදව්වක් ඒ කරන්නේ. මෙන් මිදෙන්න ඕන පුද්ගලයාට. දැන් හරිද? රාගක්කය, දේසක්කය, මෝහක්කය, නිබ්බානං. ලෝභක්කය, දේසක්කය, මොහක්කය, නිබ්බානං. මේ චිත්තාභ්‍යන්තරේ හදාගත්ත දුකට හේතු ටික අපි ඇවිදින් ඉවර කරන්න ඕන, නොතබා ඉවර කරන්න ඕන. දෙකම එක මොහොතේ කරන්න පුළුවන්. අන්න එතකොට ඒ සඳහා කටයුතු කිරීම නේද ඉන්ද්‍රිය දමනය, ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. මේවා තේරුම් ගත්තේ නැතුවම අපට රූප නොබලා, ශබ්ද නොඅසා, ඒ විදිහට එහෙම නැත්නම් රසය දැනෙන්නේ නැති වෙන්න රසය අඩු කරලා වතුරක් කරලා ආහාර අරන් හරි තව එහෙම ක්‍රම තිබිලා තිනවා ඒ කාලේ. අතකලමතාන යෝගින් පාවිච්චි කරපු ක්‍රම තිබිලා තිබෙනවා. නමුත් එහෙම අශාස්ත්‍රීය ක්‍රමයක් නෙමෙයි බුදු සමයේ පෙන්වන්නේ. ඒක අශාස්ත්‍රීයයි. ඇතුළත හේතු දන්නේ නැතුව අර. වර්තමානයේත් බොහෝ දෙනා අර සිත සංසුන් සමාධියකටපත් වුණාම ඔකට ලොල් වෙලා ඉන්නේ. මොකද එතන ඉන්නකොට පස්දොරට ගැටිලා එන්නේ නැහැ. මෙතෙන් වෙලා ඉන්න කැමති වෙනවා. නමුත් එතෙන් වෙලා ඉන්න මව්පියන් පෝෂණය කරන, දූ දරුවන් පෝෂණය කරන, කුටුම්බ සංරක්ෂණය කරන ඉඩකඩම් එහෙම ඉන්න බෑ. මේ සේරම දේවල් රැක ගන්න ඕන. එනිසා ඒ කටයුතු කරමින්ම මේ ගුප්ත ద్వාර ඇති කරගෙන ජීවත් වෙන ඉන්ද්‍රිය සංවර කරගන්න එකට අපි පුරුදු වෙන්න වෙනවා. එහෙනම් හරි ලස්සන උපමාවක් නේ තියෙන්නේ, ඉබ්බගේ උපමාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ උපමා කියන්න සමතෙක් කියන එකේ තේරුම. ඒක ගංගාවක් අයිනේ වෙන්න පුළුවන්. අපට ඒක උනත් එකයි නැතත් එකයි. ඒක නෙවෙයිනේ, ඒක කතන්දරයක් ළමයින්ට කියන්න ඕන. ඒක පෙළදහම බවට පත් වෙන්නේ ඉබ්බගේ ඉන්ද්‍රියන් පහ වගේම අපට ඇසකරනාසය දිවක කියලා පහක් තියෙනවා. සිත මුල් කොටගත්ත. අපි මේවෙන් අරමුණු ගන්න ගියාපුවම රූපයට, ශබ්දයට, ගන්ධ රසට අහු වෙලා රූප, ශබ්ද, ගන්ධ රස තණ්හා උපාදාන භව කළ චිත්තාභ්‍යන්තර කුණු වලින් කොට ගන්නවා. එහෙනම් අපි තුලට මායя රින්ගනවා. වෙයි බලාගෙන ඉන්නවා කියන්නේ ඇහෙන් කනෙන් අල්ලගන්න. අරකිනම් මේ ඇහැ නැත්නම් කකුල් ඔළුව කඩා ගන්න මායя බලන් ඉන්නවා කියනවා. මේකේ ගලපනවා අරමුණට අහු වෙන්න. ඉතින් මේ වැඩේ වෙලානේ තියෙන්නේ අපිට. අන්න ඒකයි ඔය සිදුහත් කුමාරයා ඇතුළු පිරිස අවුරුදු 90 වෙනකල් ඉන්න නැතොත් 20 30 ගණන් වල ඉක්මනින් ගිහිල්ලා එතනින් එහාට හිත හදන්න ගියේ. වර්තමාන සමාජයේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා ඉඳලා මේවෙන් අහුවෙලා ඊට පස්සේ සිල් රකින්න ගියාපුවාම පෘථග්ජන මට්ටමින් කාය වචන සංවර කරගන්න සම්මත සීලයක් ඇරුණාම මේකට එන්න බෑ. මොකද අර උපන්න කුසල් දුරු කරගන්න කාලයක් නැහැනේ. ඒකෙන් අපි වැඩිහිටියන්ට ධර්මයට එන්න එපා කියන්නේ එහෙම නෑ. හමු වෙන එක හරි හොඳයි තේරුම් ගන්න එක. නමුත් සමාජයේ පුරුදු කරන්න වෙනවා දරුවන්ට විශේෂයෙන් මේ ධර්මයට පිටින් ගිහිල්ලා ලෝභ දේශ මොහ හදාගත්තාම ඒක පෞල් ජීවිතය තුළ, රැකියාව තුළ, වෘත්තිය තුළ, දේශපාලනය තුළ පුපුරා යනවා. ඒක තමයි ලෝකේ තියෙන ගැටුම්. හරි ලස්සනයි සබ්බේ පුතුජනා උම්මත්තකා කියන බුදුන් වහන්සේගේ දීම. මේ පිස්සන් කොටුවේ මේ අවුල් ඔක්කොම මොකක් නිසාද එතකොට? පුද්ගලයින්ගේද? නෑ. ලෝභයේ, දේශයේ, මොහේ ඕඩොන් අතර ගැටුම්. ඉන්නේ නිවිලා ජීවත් වෙන්න පුළුවන් නේද මේවා තියාගෙන? තේසං ූපසමෝ ඒවායේ සංසිඳීම සුඛෝ කියලා පෙන්නනවා. අන්න මේ සංසිඳීමට වර්තමානයේ පාවිච්චි කරන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. එතකොට එතන මොකද්ද කියවෙන්නේ? අතන මම පෙන්නවා තණ්හා උපාදාන භව විද්‍යා සංකාර වෙනවායි කියලා අරමුණ තුළ. දැන් අතීතේ එනවා. ආයෙදින් ඉවර වෙන්න ඕන. වර්තමානයේ අපි ඒක අර කයට වචනට දෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් අතීතයේ ඇවිදින් ඉවර වෙනවා, අනාගතේ නොතියා ඉවර වෙනවා. මේ මොහොත දෙපැත්තකින්ම අපි මොකද කරන්නේ? ඉන්ද්‍රියන් දොරවල් පහෙන්ම
මේ උපන් අකුසල් දුරු කිරීම සහ නූපන් අකුසල් නූපදීම කියන්නා වූ ක්‍රියාකලාපයේ යෙදලා ඉන්න බව කවුරුත් දන්නේ නැහැ. එහෙනම් අන්න ඒ විදිහට එතන ගැටෙන්න ඇලෙන්න නොයා. සංසිඳවන්න කියන වචනයක් මේකේ පාවිච්චි කරනවා. ඒ සංවරය පිණිස පිළිපදිනවා. එහෙනම් අපට ලෝභ කරන්න, ද්වේෂ කරන්න, මෝහ කරන්න, වෛර කරන්න, ප්‍රතික්‍රියා දක්වන්න අයිතියක් බුදු සමයේ දෙන්නේ නැහැ. තවදුරටත් එහෙම කරන්න කියයි, ඊළඟට කරන්න හිතයි. ඉස්සෙල්ලා කරන කියන එක නතර වෙයි, හිතීම එයි. ඊට පස්සේ හිතන එක ඇවිදින් නතර වෙයි. ඊට පස්සේ හිතට එන්නත් නැතුව යයි. අන්න එහෙමයි ඒක චිත්ත අභ්‍යන්තරයේ සංසුන් වෙන්නේ. මේ සංසුන් ස්වභාවය ඊට පස්සේ අම්මා තුල, තාත්තා තුල, දුව තුල, පුතා තුල, භික්ෂුව තුල හංගන්න බෑ අනිත් අයට. තවදුරටත් තිබෙනවා නම් ඒකට නිඳා කරලා හරියන්නේ නැහැ. ඒක තමයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම, විනාශ කිරීම නම් වූ පාරක් තියලා තියෙන්නේ. අවුරුදු 7ක් ඇතුළත හෝ නැත්නම් ආත්ම 7ක් ඇතුළත හෝ ඒක ප්‍රායෝගිකව ගිහින් බලන්න ගැලපෙන්නේ කොහොමද කියලා. අන්න අනුගමනීය ප්‍රතිපදාවකට යන්න වෙලා තියෙනවා. නම් තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ කුම්මෝපම සූත්‍රය තුල ඉබ්බගේ උපමාව තුල ඉබ්බනම් කල්තියා මේ හිවලා දැකලා ආරක්ෂා වුණා. අපිට කල්තියා හිවලා දකින්න බැරි වුණා. අපි එහෙන් කනින් නාසෙන් දෙවෙන් කයෙන් අහු වුණා ලෝකෙට. දැන් අපි මායя හඳුනාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් එහෙමනම් උපන්න කුසල් දුරු කරන්නත් නූපන්න කුසල් නූපදින්නත් අපි මේ ඉන්ද්‍රිය গুপ্ত ద్వාර ඇති කරගන්න. වහගෙන ඉන්නව නෙමෙයි අර ඇලිලා ගැටිලා චිත්තාභ්‍යන්තරයට තියන්නේ නැතු වෙන්න උපන්න කුසල් දුරු කරන්නයි නූපන්න කුසල් නූපදින්නයි ඇසෙන් කනින් නාසෙන් දෙවෙන් කයෙන්. දැන් හරිද චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ කියන ගාථාවේ හැම පැත්තෙම සංවර වීම යහපත්, සංවර වුණ කෙනා සියලු දුකින් මිදෙනවයි කියලා. දැන් හරිද මේ දුක කියන එක ලෝකේ තියෙන එකක් නෙමේ, Taman විසින් හදාගන්න උපාදාන සංඛ්‍යාව 90 තියෙන දෙයක් කියලා මම කියන්නේ. හදාගත්ත මිනිස්සෙකුට ගම හොඳ නැහැ, නගරයට ගියත් නගර හොඳ නැහැ, ලෝකේ කොහාටවත් ගියත් මේ බැරද්ද තේරුම් ගත්තේ නැතුවම ඒ ඉන්න තැන ඊට පස්සේ අප්‍රසන්න බවක් හදා ගන්නවා නේද, ගැටෙනවා නේද? ඒකයි ඒවෙන් ගැලවිලා ඉන්න අහසේ මුහුදේ සාගරයේ පර්වතයේ කුල කොහෙවත් නැහැ කියලා කියන්නේ. ඒ නිසා චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. ඒක මැරිලාද මතුබුදුවරයෙක්ද නැත්නම් තේරුම් ගත්ත පුද්ගලයාට ඉහාත්ම වශයෙන්ද? ඉහාත්ම කියන්නේ මේ ජීවිතේ මේ මොහොතේදී. අර බාහිර ලෝකේ තියෙන යහපත් කාරණා වගකීම් කිසිවක් ගැන තථාගතයන් වහන්සේ කතරයක් ගහලා වැරදි කියලා නැහැ. ඒවා යුතුයකම්. ඒ අතර තින්නං අඤ්ඤතරං යාමං පටිජග්ගයේ පඬිතෝ. Taman රැක ගැනීම සඳහා ජීවිතේ යාමතුලින් එක කාලෙදී මේ සඳහා උත්සාහ දරන්න ඕන, වෙර දරන්න ඕන. මොකද අර නැවත උපදින්න තියලා තියෙන හේතු තිබුණොත් ජීවිතේ එහා පැත්තට ඒව ලෝභ දේශ මොහ බලවත්කම අනුව පුනර්භවයකුත් හිමි වෙනවා. ඔය නැත්නම් පරලෝ යන්න කෙනෙක් නැහැ. ඒකට කියනවා මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්න හේවත් සද්ධර්මයට පැමිණෙන්නේය කියලා. එබැවින් මේ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට යමින් ඔබ තුල ඉන්නා වූ මායя පරාජය කරන නිවා ගන්න ජීවිතයකටපත් වෙන්නට මෙම කරුණු වල අවබෝධය සහ අනුගමනීය ප්‍රතිපදාව උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා සදහවර දායකත්වය සැප්තැම්බර් මාස 27 වන දිනට යෙදෙන රමණීද සිල්වා මහත්මියගේ 75 වන ජන්මදිනයේ නිමිති කොටගෙන තම සැමියා වන ජයේන්ද්‍ර සිල්වා මහත්මයා සහ දූ දරුවන් මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීමේ අනුග්‍රහක දායකත්වය දරා තිබේ. උපන්දින තෑග්ගක්. බොහොම සුළු පැතුම් තියෙන්නේ. මෙම දම් දෙසුම අසන නරඹන සියලු දෙනාගේම දහම් මැස පෑදී මෙම භවයේදීම සසර දුක් කෙලවර කර ගන්නට ලැබේවා. හරි ලස්සන වචනයක් ඕක. ඉහාත්ම වශයෙන්ම දුක් කෙලවර කරගන්නේය. බුදුන් වහන්සේ උගන්ලා තියෙන්නේ. මේ ජීවිතේදීම මේක දුක් කෙලවර කර ගැනීමක්. කෙලවර කරන බලන්න ලැබෙන්නේ මොකද්ද කියලා. ඕන හරි ලබන්න යන්නේ නැතුව.
අතිගෞරවනීය දේශකයන් වහන්සේ අපට මෙම ධර්මය ඉතා හොඳින් වටහාදී අපට සැනසීම අපව සැනසීමට පත් කළ අතර උන්වහන්සේටත් මෙම භවයේදීම දුක් කෙලවර කරගන්නට ලැබේවා. එවැගේම ඉදිරියේදී 75 වන උපන්දිනයේ රමරන්නා වූ රමණින්ද සිල්වා මහත්මියට සුබ උපන්දිනයක් වේවා. ඉතුරු ක්ලේශයන් ටික දුරු කරගෙන සියලු දුක් කරගැනීමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා මාත් මේ නාලිකාවත් අප පෞද්ගලිකවත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සෑම දිනාට සදහම් සරණ ලැබේවා. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං